10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයෙහි පස්වෙනි පාඩම් ඒකකය. පස්වෙනි පාඩම් ඒකකයේ දෙවනි චැප්ටර් එක අද අපි සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි. අපේ මාතෘකාව ව්‍යාපාර ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට කෙසේ බලපාන්නේද කියන එක. මේ ගැන අපි සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මං හිතනවා අපි පසුගිය පාඩමෙන් සාකච්ඡා කරපු දේවල් පිළිබඳ ඉතා කෙටි සමාලෝචනයක් කරොත් හොඳයි කියලා. හොඳයි. එතකොට පසුගිය වතාවේ අපේ සාකච්ඡාව අපි මෙහෙයුවේ මේ ගිණුම් කරන සමීකරණය කියන එකට ගත්ත පියුසුමෙන් දුවේ පුතේ. එතකොට අපි කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට පිවිසුනේ? අපි අපගේ 4 වෙනි පාඩම ඒ කියන්නේ ගිණුම් කරන්නේ හැඳින්වීම. මතක ඇති මේ ගිණුම් කරන හැඳින්වීම කියන පාඩමේදී අපි අවසානයේ අපි මේ ව්‍යාපාරයකට වැදගත් වන ගනුදෙනු. එහෙම නැත්නම් මේ ගිණුම් කරන තොරතුරු සම්පාදනය කිරීමේ ඒ මාධ්‍යයේ පදනම් ටික. එනම් මේ ගනුදෙනු විශ්ලේෂණය කරලා අපි ගනුදෙනු සාරාංශගත කරලා අපි පැමිණුණා ගිණුම් කරන මූලිකාංග වලට. දැන් මතකද ගිණුම් කරන මූලිකාංග මොනවද කියලා? ව්‍යාපාරයක තියෙන වත්කම්, ව්‍යාපාරික වගකීම්, ව්‍යාපාරයක තියෙන හිමිකම්, ඒ වගේම ආදායම් සහ වියදම්. මේවට අපි කිව්ව නම තමයි ගිණුම් කරන්නේ මූලිකාංග. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ මෙන්න මේ කියන ගිණුම් කරන මූලිකාංගවල තියෙන අගයන් පදනම් කරගෙන. එහෙමනම් මේක ඊටමත් වැදගත් සාකච්ඡාවක්. ඊට පස්සේ අපි ගිණුම් කරන සමීකරණය ගැන කතා කරන්න අපි ආරම්භයක් ගත්තා. ඊට පස්සේ අපි ගිණුම් කරන සමීකරණයේදී දුවේ පුතේ අපි හඳුනාගත්තේ ගිණුම් කරන සමීකරණයට බලපාන මූලිකාංග කීයක් තියෙනවා කියලාද? මූලිකාංග 3යි. මොනවද මේ මූලිකාංග 3? අපි බලමු පොඩ්ඩක් අපේ මතකය අවදි කරලා මොනවද මේ ගිණුම් කරන මූලිකාංග 3 කියලා. මේ ගිණුම් කරන මූලිකාංග 3 තමයි ව්‍යාපාරයක තිබෙන අංක 1 වත්කම් 2 හිමිකම් සහ අංක 3 වගකීම්. තව දෙකක් තිබ්බා. ආදායම් සහ වියදම්. අපි හඳුනගත්ත මේ ආදායම් සහ වියදම් කියන එක නැවත වතාවක් ඒකේ තියෙන අවසාන ප්‍රතිඵලය අපි මෙන්න මේ හිමිකම් වලට ගේනවා කියලා. මොකද්ද ගේන්නේ අපි? ආදායම් වලින් අඩු කරාම වියදම්. මොනවා මෙතනට එන කුමන හෝ ප්‍රතිඵලය අපි හිතමු මෙන්න මේ වගේ ගාණක් එනවා කියලා. මෙම අගය අපි නැවත වතාවක් හිමිකම් වලට ඇතුළත් කරා. එතකොට මේ පස්වැදෑරුම් ගිණුම් කරන මූලිකාංග දැන් කුඩා වෙනවා තවත් තුන්වැදෑරුම් මූලිකාංග ගොන්නකට. ඒ මොනවත් නෙමෙයි ව්‍යාපාරික වත්කම්, හිමිකම්, වගකීම්. එහෙමනම් දීපතේ මම මෙහෙම කිව්වොත් වැරදිද හරිද? ව්‍යාපාරික සිද්ධ වෙන ඕනම ගනුදෙනුවක් අපි ඒ මූලාශ්‍ර ලියකියවිලින් හඳුනගෙන ඒවා නිසි ආකාරයෙන් වර්ග කරොත්, ඒ කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඒ විදිහට වර්ග කරලා සාරාංශ කරලා අපි ඒ අගයන් ටික නැවත වතාවක් කුඩා කරොත් එහෙම අපි මේ තුනට අපි නැවත වතාවක් පිවිසෙනවා. ඒක හන්ද මම අහන්නේ අපේ සියලුම ගනුදෙනු මෙතනින් අපිට පෙන්눔 කරනවාද? අනිවාර්යයෙන්ම පෙන්눔 කරනවා. ඕනම ව්‍යාපාරයක ඔය සිද්ධ වෙන
ගනුදෙනු දහස් ගණන් ඒවා අපි හරි විදිහට අපේ ගිණුම් කරන පද්ධතියට අපි ඇතුළත් කරගත්තොත් හරියට ඒවා වර්ග කරොත් අවසානයේ අපිට ඒවා මෙන්න මේ වගේ මිටකට ගන්න පුළුවන්. ඒක ඇතුලේ ගොඩක් දේවල් නැහැ. තුනයි තියෙන්නේ. තුනයි තියෙන්නේ. මොනවද? එක්කෝ ඒක වත්කමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිමිකමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වගකීමක් වෙන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි අපි මේ ගිණුම් කරන සමීකරණය කියන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. අපි පසුගිය පාඩමෙන් ඒක සාකච්ඡා කරා. ඇයි අපි ගිණුම් කරන සමීකරණය කියන සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ? අපි උපකල්පනය කරනවා ඕනම ව්‍යාපාරයක් ඒකේ අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. මේක තමයි අපේ බිස්නස් එක. BUS. මේක තමයි ව්‍යාපාරේ ඕන අයිතිකරු. හරිද? එහෙමනම් අපි මේ ව්‍යාපාරයයි අයිතිකරුයි පටලව ගත්තොත් අපිට මේ වැඩේ හරියටම කරන්න බෑ. ඒක නිසා ව්‍යාපාරය අපි වෙනමම ක්‍රියාත්මක වෙන ඒකකයක් විදිහට හඳුනා ගන්නවා. අයිතිකරු මේ ව්‍යාපාරයට මුදලක් ආයෝජනය කරත් අපි ඒක ව්‍යාපාරයට අයිතිකරුගෙන් ලැබිච්ච මුදලක් විදිහට අපි ව්‍යාපාරයේ ඉස්සලම සටහන් කරගන්නවා. ඊට පස්සේ මෙම මුදල අයිතිකරුට දිය යුතු නිසා ඔහුට හිමිකමක් තියෙන නිසා අපි නැවත වතාවක් ඒක අයිතිකරුගේ පැත්තෙනුත් අපි ව්‍යාපාරය ඇතුලේ තියෙන පොත්පත්වල වාර්තා කරනවා. ඔන්න ඔය හේතුව හන්දම තමයි ව්‍යාපාරය ඇතුලේ මේ වත්කම් කියලා જાතියකුත් තියෙනවා හිමිකම් කියලා જાතියකුත් තියෙනවා. එහෙම නේද? ඇයි එහෙම තියෙන්නේ? ඒ කියන්නේ මේ ගිණුම් කරන පද්ධතිය ඇතුලේ අපි පෙන්නනවා ව්‍යාපාරයේ තියෙන වත්කම් කොච්චරද කියලාත් පෙන්නනවා. ඒ වගේම මේ සියලු වත්කම් ගත්තොත් එහෙම මේක කාටද අයිති? ඒකත් අපි පෙන්නනවා. ව්‍යාපාරයක් කියලා කියන්නේ හිමිකරුට අයිති ආයෝජනයක්. ඒක නිසා ඒ ආයෝජනයට තමයි අපි කියන්නේ බිස්නස් එක කියලා. ව්‍යාපාරයේ අයිතිකරුගෙන් මේ මුදල් බාරකාරීත්වයේ මේ බිස්නස් එකට පවරගෙන එතනින් පස්සේ මේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින්නේ ව්‍යාපාරය. ඒක ඇතුලේ ඉන්නවා හැමෝම සේවකයෝ ඉන්නවා, කළමනාකරුවන් ඉන්නවා, ගණකාධිකාරිවරයෙක් ඉන්නවා මේ මුදල් සම්බන්ධ බාරකාරීත්වය දරන. එතකොට මේ ව්‍යාපාරයේ ලාභ ජනනය කිරීමේ ක්‍රියාවලිය කරගෙන යනවා ප්‍රොසෙස් එක. හරි? ඒ අතරතුර මේ ව්‍යාපාරයේ හිමිකරුට තියෙන අයිතියත් අපි මේ ව්‍යාපාරයේ පොත්පත්වල අපි පෙන්නනවා. ඒක තමයි අපි සරල උදාහරණයකට ගත්තේ. මේ ගිණුම් කරන සමීකරණයෙන් අපි පෙන්වන්නේ ව්‍යාපාරයක තියෙන සියලුම වත්කම් සහ එම වත්කම් වල හිමිකාරත්වය. කාටද මේ වත්කම් ටික අයිති කියන එක පෙන්වන එක තමයි මේ ගිණුම් කරන සමීකරණයකට ගත්තේ. ගණිතමය සම්බන්ධතාවයක්. හරි? එතකොට මේ ගිණුම් කරන සමීකරණය කියන ඒ සමීකරණය භාවිතා කරලා අපි මේ ව්‍යාපාරයේ වත්කම් වල සහ ඒ වත්කම් වල අයිතිකාරත්වය අතර සම්බන්ධයක් අපි පෙන්නනවා. එතකොට මේක ඇතුලේ අපි අගයන් දානවා අපි මේකට. අපි දැක්කා අපි ගණන් කීපයක් හැදුවා මේ දේ සිද්ධ වෙනවද කියලා බලන්න. අපි ගිණුම් කරන සමීකරණයෙන් ගත්තේ මේකනේ. නේද? බිස්නස් එකේ තියෙන assets එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් assets කියනවා. ඒක equal කියලා කියනවා මොනවටද? මේ වගකීම් එහෙම නැත්නම් liabilities වලට. කියන්නේ අපේ උපකල්පනය තමයි ව්‍යාපාරයක තියෙන සියලුම වත්කම් ටික අනිත් පැත්තෙන් ඒක අයිති කාටද කියන සම්බන්ධතාවය පෙන්වන එකට තමයි අපි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. ඒක සාධාරණයි. මොකද මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ අජීවී පුද්ගලයෙක්. නේද? මේ ව්‍යාපාරයක් පිටුපස්සේ ඉන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. එතකොට මේ ව්‍යාපාරය කියලා කියන්නේ අයිතිකරුවන්ට අයත් සම්පතක්. එහෙමනම් මේ ව්‍යාපාරයේ තියෙන සියලුම වත්කම් කාට හරි අනිවාර්යයෙන්ම අයිතියි. එහෙනම් ගිණුම් කරන සමීකරණයෙන් අපි පෙන්වන්නේ මේ ව්‍යාපාරයේ වත්කම් වල
අයිතිය කාටද තියෙන්නේ කියලා. එතන මේ අයිතිය කියන එක අපි අවස්ථා දෙකකදී අපි සාකච්ඡා කරා. අපේ මූලික ගිණුම් කරන සමීකරණය ඔයගලන්ට මතක ඇති. මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. අපේ මූලික ගිණුම් කරන සමීකරණයේදී අපි උපකල්පනයක් කරා මේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ප්‍රාග්ධනය කවුද දාන්නේ කියලා. මේ ව්‍යාපාරේ අයිතිකරුවන් පමණයි. අයිතිකරුවන් පමණයි. ඒ වගේ අවස්ථාවක ගිණුම් කරන සමීකරණය මෙන්න මේ විදිහට අපි ගොඩ නැගුවා. ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා ව්‍යාපාරේ හිමිකම් වලට. ව්‍යාපාරේ වත්කම් කියන්නේ මොනවද කියලා අපි දන්නවා. ආර්ථික ප්‍රතිලාභ උපයන්න හැකියාවක් තියෙන අපිට විශ්වාසයෙන් මේකේ අගය හඳුනා ගන්න පුළුවන් සහ ව්‍යාපාරයට මේක පාලනය කරන්න පුළුවන් නම් ඒ සියල්ල අපි වත්කම් විදියට හඳුනා ගන්නවා. මේක ඇතුලේ විවිධ වූ වත්කම් තියෙනවා. මේක ඇතුලේ තියෙන්න පුළුවන් මේ වගේ. මුදල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර විවිධ වර්ගීකරණේ තියෙනවා. ඊට පස්සේ තොග තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර වත්කම්, ජංගම වත්කම් තියෙන්න පුළුවන්, ස්ථාවර වත්කම් තියෙන්න පුළුවන්. මේ ඔක්කොටම අපි පොදුවේ වත්කම් කියලා කියනවා. හිමිකම් කියලා කියන්නේ මේ සියල්ල මේ අවස්ථාවේදී අයිතිකරු විසින් මේ ප්‍රාග්ධනය යොදවන නිසා මේ මූලික ගිණුම් කරන සමීකරණයේදී අපි උපකල්පනය කරන්නේ සියලුම වත්කම් සමානයි ව්‍යාපාරේ හිමිකම් වලට කියලා. එතන මොකද්ද දෙවන ගිණුම් කරන සමීකරණය? සම්පූර්ණ ගිණුම් කරන සමීකරණය මොකද්ද? අපි ගත්තේ ඒකෙදි ව්‍යාපාරයක වත්කම් සමානලු හිමිකම් ඒකට එකතු කරනවා තව දෙයක්. මොකද්ද මේ? වගකීම්. කොහොමද වගකීම් මෙතනට එන්නේ? අපි තේරුම් ගත්ත සමහර ව්‍යාපාර තියෙනවා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයෙන් පමණක් කටයුතු කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. අපිට අවශ්‍ය අතිරේක ප්‍රාග්ධනය අපිට වෙනත් පාර්ශවයන්ගෙන් ණය ආකාරයෙන් ගන්න ඕන අවස්ථාවල් අපිට සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවක තමයි ව්‍යාපාරයට වගකීමක් ඇති වෙන්නේ. ණයක් ගත්තොත් අපි ඒක ගෙවන්න ඕන බැඳීමක් ඇති වෙනවා. ඒක හන්ද අපි ඒකට මොකද්ද කියන්නේ? ව්‍යාපාරයේ පැත්තෙන් ඒක අපි වගකීමක් විදියට සලකනවා. ඒක අනිවාර්යයෙන්ම අපි සම්පූර්ණ කළ යුතුයි. නැත්නම් අපි නීති ඉදිරියේ අපි වරදකාරයෙක් වෙන්න පුළුවන්. මොකද මේක අයිතිකරුවන්ගේ සල්ලි නෙමෙයි, අනුන්ගෙන් ඉල්ලගත්ත සල්ලි නිසා තමයි වගකීමක් ඇති වෙන්නේ. එහෙමනම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට අමතරව අපි ණය අරන් තියනවා නම් වගකීම් විදියට ව්‍යාපාරයේ අපි ඒවා සටහන් කරනවා. ව්‍යාපාර ගනුදෙනු වලින් මේ වගකීම් විදියට සලකන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපි බැංකුවකින් ණයක් ගත්තොත් දුවලා පුතාලා අපි දන්නවා ඒක දිගුකාලීන වගකීමක්. බැංකු ණයක්. ඊට අමතරව ව්‍යාපාරයකට අපිට කෙටි කාලීනව ණය ගන්න පුළුවන්. සරල උදාහරණයක් විදියට මම කිව්වොත් එහෙම ව්‍යාපාරයේ විකුණන භාණ්ඩ ටික අපිට මාස දෙකකට ණයට දෙන්න කැමති වෙන්න පුළුවන් අපේ කවුද සැපයුම් කරුවන්. ඒ වගේ අවස්ථාවක අපි ඒක ජංගම වගකීමක් බවට පත් වෙනවා. බැංකු ණය හිමියන්ට ගෙවන්න තියෙන මුදල්, ඒ වගේ දේවල් ව්‍යාපාරේ වගකීම්. එතකොට මේ දෙවන සමීකරණයේදී මේකෙන් අපිට ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය වත්කම් වලින් කොටසක් අපිට මූලනය කරන්න මේ අයිතිකරුගේ ප්‍රාග්ධනයට අමතරව අපිට ණය ආකාරයෙන්ුත් ගන්න වෙනවා. එහෙමනම් අපි මෙහෙම කිව්වොත් වැරදිද? ව්‍යාපාරයේ තියෙන වත්කම් කියලා කියන්නේ මේ සම්පත් ඔක්කොම. අයිතිකරු විසින් යොදන ප්‍රාග්ධනයක් මෙතන තියෙනවා. හිමිකමක් විදිහට. ඒ සල්ලි ටිකත් ව්‍යාපාරයේ සේප්පුවට එකතු වෙනවා. අපිට ණය ආකාරයෙන් දෙන සල්ලි ටිකත් ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒකත් සේප්පුවට එකතු වෙනවා. අපිට ওই දෙක වෙන් කරන්න මේ පැත්තෙන් බෑ. නමුත් අපි දන්නවා මේ හරියට අපි ගිණුම් කරන්නේ කරොත් එහෙම අපි දන්නවා මේ තියෙන සල්ලි ටික සේප්පුවේ තියෙන සල්ලි ටික, එහෙම නැත්නම් මේ අරන් තියෙන වත්කම් ටික, යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම වාහන, තොග,
මේ ඔක්කොම සමස්තයක් විදිහට ගත්තොත් එහෙම අපි එක පැත්තකින් හඳුනා ගන්නවා ඒවා ව්‍යාපාරයේ වත්කම්. ව්‍යාපාරේ ආදායම් උපයන්න උපකාරී වන ආර්ථික ප්‍රතිලාභ උපයන්න උපකාරී වන වත්කම් සමූහය. එතකොට මේ වත්කම් සමූහය අපි අත්පත් කරගෙන තියෙන්නේ කොටස් දෙකකින්. අයිතිකරුවෝ විසින් යොදන ලද ප්‍රාග්ධනය, එකට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. එක්කෝ ප්‍රාග්ධනයෙන් එහෙම නැත්නම් ණය ආකාරයෙන් ගත්ත මුදල්. ඔය කොට්ටාස දෙක පමණයි. එහෙමනම් මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික එහෙමනම් අයිති වෙන්නේ කාටද? මේ පැත්තෙන් අපි ඒක පෙන්නනවා. එක්ක ව්‍යාපාරයේ නියම හිමිකරුවන්ට එහෙම නැත්නම් ණය ආකාරයෙන් අපි මුදල් ලබාගෙන තියෙන අපේ තුන්වන පාර්ශවයේ අපි බාහිර ණය සැපයූ පුද්ගලයන්. බැංකු ආයතන සැපයුම් කරුවන් වැනි. එතකොට මේ වත්කම් ටික ওই දෙගොල්ලටම අයිතියක් තියෙනවා. අපි සරලව අපි මේ විදිහට උපකල්පනය කරනවා. නමුත් ව්‍යාපාරයක නියම අයිතිය උරුම වෙන්නේ කාටද? ව්‍යාපාරේ මේ ප්‍රාග්ධනය ආයෝජනය කරන ව්‍යාපාරේ හිමිකරුවන්ට. ඒගොල්ලෝ තමයි ව්‍යාපාරේ අවදානම බාරගන්නේ. ණයක් විදියට ගත්තොත් මේ තියෙන වගකීම් ටික අපි ඒ ආකාරයෙන්ම අපි ඒගොල්ලන්ට පියවිය යුතුමයි. අපේ පුද්ගලික ධනය හෝ යොදවලා අපි ඒගොල්ලන්ට ණය ටික ගෙවලා දාන්න ඕන පොලියත් එක්ක. නමුත් අයිතිකරුවෝ මේ අවදානම බාර ගන්නවා. ලාභයක් ලැබුණොත් ඒක භුක්ති විඳිනවා. අලාභයක් ලැබුණොත් ඒක ඒ ආකාරයෙන්ම අපි ඒක විඳ දරා ගන්නවා පාඩුව. ඒ සූදානමට තමයි අපි කියන්නේ අවදානම බාර ගැනීම කියලා. හොඳක් වුණත් අපි ඒක පිළිගන්නවා, නරකක් වුණත් පිළිගන්නවා. ව්‍යාපාරික අවදානම. එහෙනම් ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මේ ව්‍යාපාරයක තියෙන වත්කම් සහ ඒ වත්කම් වල අයිතිය අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මේ ගණිතණු ආකාරයෙන් අපි මේවට අගයන් දාලා දැම්මොත් එහෙම මේ වගේ විවිධ වූ වත්කම් වර්ග ගොඩක් තියෙනවා කියලා මම කිව්වා. මුදල්, යන්ත්‍ර සූත්‍ර, භාණ්ඩ තොග. භාණ්ඩ ණයට විකුණුවොත් මොකද්ද වෙන්නේ? ඒකට අපි කියනවා ණය ගැතියෝ කියලා. අපි එදා පළවෙනි පාඩමේදී කතා කරා ගනුදෙනු පිළිබඳව කතා කරා. ණයට විකුණුවොත් ඒකත් ව්‍යාපාරේ ජංගම වත්කමක්. අපි දන්නවා ඒකට සල්ලි අපිට මාසයක් දෙකක් යනකොට නැවත වතාවක් හම්බ වෙනවා. භාණ්ඩ ටික අපි විකුණලා අපිට තාම ඒක මුදල් විදිහට අපේ සේප්පුවට දාගන්න තාම මුදල් ආවේ නැහැ. ඒ වෙනුවට ඔහු අපිට පොරොන්දු වෙලා තියෙනවා මේ ටික මාස දෙකකින් එහෙම නැත්නම් මාසෙකින් ගෙවන්න ඕන කියලා. එහෙමනම් අපි දන්නවා ණය ගැතියෙක් කියන්නේ අපිට වත්කමක්. ආර්ථික ප්‍රතිලාභයක් අපි එකකින් උපයන හන්දා ඒ ණය ගැතියත් අපි වත්කමක් විදිහට තමයි හඳුනාගන්නේ. ණය ගැතියෝ ඉන්නවා. ඒ වගේ දේවල් මේ වත්කම් සියල්ල එකතු කරොත් යාන වාහන, ස්ථාවර වත්කම්, ගොඩනැගිලි මේ ටික ඔක්කොම එකතු කරොත් එහෙම ඒකට අපිට මෙතන අගයක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් එහෙම ওই ගනුදෙනු ටික අපි හරි විදිහට ලකුණු කරොත් එහෙම මේ හිමිකම් වලටත් අගයක් එයි. මේ වගකීම් වලටත් අගයක් එයි. මෙන්න මේ දෙක එකතු කරොත් අපූරු ආකාරයෙන් මේ දෙක තුලණය වෙනවා. මේ පැත්තට අපි හිතමු ලක්ෂ 5ක් ආවා කියලා. එතකොට මේ පැත්තේ අගේ කීයද වෙන්නේ? මේ දෙක අතර බෙදෙන විදිහ ගැන අපිට අදහසක් නැහැ. නමුත් මේ දෙක එකතු කරොත් ලක්ෂ 5ට ලක්ෂ 5 සමාන වෙනවා. අන්න ඕක තමයි කියන්නේ ව්‍යාපාරයක මේ ගනුදෙනු වර්ගීකරණය කරලා අපි අවසාන වශයෙන් අපි ලබා ගන්නා මේ ගිණුම් කරන මූලිකාංග 3 මෙන්න මේ විදිහට සමාන ලකුණ යොදලා වම් පැත්තෙන් වත්කම් ටිකත් සමාන ලකුණෙන් දකුණු පසින් අපි මෙන්න මේ හිමිකම් සහ වගකීම් ටිකත් නිවැරදි ආකාරයෙන් අපි හඳුනාගත්තොත් මේ දෙක එකතු වෙනකොට ඒ දෙකේ එකතුව අනිවාර්යයෙන්ම සමාන වෙනවා මේ එකතුවට. අන්න ගිණුම් කරන සමීකරණය. ගණිතමය සමීකරණය ඔන්න ඔය විදිහට තමයි ගොඩ නැගෙන්නේ. හරි. එහෙමනම් මේ සම්බන්ධතාවය මත අපිට අනාගතේ අපේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනකොට අපිට ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුළුවන්. අපි තාම නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මේ විදිහට මේක සිද්ධ වෙන්නේ සෑම ගණදෙනුවක්ම ද්විත්ව සටහන් න්‍යායට අනුව අපි ව්‍යාපාරේ ගණදෙනු සකස් කරගන්න හන්දා. මේක නැත්තම් මේ මැජික් එකකින් මේකට මේක සමාන වෙන්නේ නැහැ.
කොහොමද සමාන වෙන්නේ? අපි ගනුදෙනු ටික එක්ක වත්කම් විදියට හඳුන ගන්නවා, හිමිකම් විදියට හඳුන ගන්නවා, වගකීම් විදියට හඳුන ගන්නවා. අන්තිමට ওই ටික එකතු කරලා වෙන වෙනම මේ විදිහට දාපුවම මේ දෙක තුලණය වෙනවා. කොහොමද ඔක වෙන්නේ? අපි තාම පුංචි වැඩි ඒක තේරුම් ගන්න. අපි එතනට තාම ඇවිල්ලා නැහැ. නමුත් මේක මෙහෙම වෙන හේතුවක් තියෙනවා. ව්‍යාපාරික සෑම ගනුදෙනුවක්ම අපි දෙපැත්තකින් ලකුණු කරනවා. ඒ කියන්නේ මෙතන මේ ගත්ත විදිහට අපි හිතමු ව්‍යාපාරයට අයිතිකරු මං සරල උදාහරණයක් විතරක් ගන්න. ව්‍යාපාරයට අපි හිතමු ඉස්සලම මොකද කරන්නේ? අයිතිකරු ලක්ෂ 5ක් යොදවනවා. එතනින් තමයි ව්‍යාපාරේ පටන් ගන්න. ලක්ෂ 5 ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයට යොදවනවා කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් සේප්පුවට ලක්ෂ 5ක් ගෙනල්ලා දානවා. කවුද මේ ව්‍යාපාරේ අයිතිකරු? ඒ දානවත් එක්කම අපි ඒ ටික සේප්පුවට දාන ගමන් අපි මොකද කරන්නේ? මුදල් කියලා අපි ලක්ෂ 5ක් හඳුන ගන්නවා. මුදල් ලක්ෂ 5යි. ඒත් එක්කම මේකේ අනිත් පැත්ත තමයි මේ ලක්ෂ 5 අයිති. මේ මුදල් කියන්නේ වත්කමක් ලක්ෂ 5යි. මුදල් වත්කමක් ලක්ෂ 5යි. සේප්පුවට එනවා ලක්ෂ 5ක්. ඊට පස්සේ අපි මේකේ හඳුන ගන්න අනිත් ගනුදෙනුව තමයි මේකේ හිමිකාරත්වය. ඒක තියෙන්නේ අයිතිකරුට හන්ද මේ හිමිකම් යටතේත් අපි ලක්ෂ 5ක් හඳුන ගන්නවා. අන්න හැම ගනුදෙනුවකටම බලපෑම් දෙකක් අපි ව්‍යාපාරේ හඳුන ගන්නවා. ව්යාපාරයේ අයිතිකරුගේ පැත්තෙන් එහෙම නැත්නම් ණය දීපු පුද්ගලයන් පැත්තෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයේ වත්කම් පැත්තට මේ ගනුදෙනුව හන්ද මොකද්ද වෙන්නේ? අන්නේ ද්විත්ත ආකාරයෙන් අපි මේ ගනුදෙනුව හඳුන ගන්න හන්ද තමයි මේ ගණිතමය සමීකරණයට අනුව මේ දෙක වම් පැත්තට දකුණු පැත්ත තුලණය වෙන්නේ. එහෙම නොවෙන්න හේතුව තමයි යම් කිසි තැනක අපි වරදක් කරලා ගිනුම් කරන්නේට අපි ගනුදෙනු හසු කර ගැනීමේදී වෙච්ච වරදක් හන්දා තමයි අපිට ඒක තුලණය වෙන්නේ නැත්තේ. එහෙම නැත්තම් මේ ව්‍යාපාරික වත්කම් වලට අනිවාර්යයෙන්ම වගකීම් සහ හිමිකම් තුලණය වෙන්න ඕන. හරි. ඔන්න අපේ මේ පාඩමට අද පාඩමට පිවිසුම ඕක තමයි. ව්‍යාපාරික ගනුදෙනු සහ ඒ ගනුදෙනු අපි අවසාන වශයෙන් වර්ගීකරණයක් කරනවා වත්කම් හිමිකම් සහ වගකීම් කියලා. ඊට පස්සේ මෙන්න මේ මූලිකාංග 3 ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග 3 අතර සම්බන්ධය තමයි අපි මේ ගිණුම් කරන සමීකරණයක් මාර්ගයෙන් පෙන්වන්නේ. ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික වත්කම් ටිකේ එකතුව ගත්තොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම සමාන වෙනවලු ව්‍යාපාරයේ හිමිකමට සහ වගකීම් වල එකතුවට. හොඳයි. එහෙමනම් අපි දැන් බලමු අද අපි සාකච්ඡා කරන මාතෘකාව ඒකට අනුව ව්‍යාපාරයක විවිධ ගනුදෙනු මේ ගිණුම් කරන සමීකරණයට කොහොමද බලපාන්නේ කියලා. ගනුදෙනු කියන්නේ අපි මොනවද කියලා දන්නවා. අපි භාණ්ඩ හා සේවාවන් ව්‍යාපාරයේ සහ වෙනත් පාර්ශ්වයන් අතර හුවමාරු කර ගන්නවට තමයි අපි ගනුදෙනුවක් කියලා කියන්නේ. එතන මේ වගේ සිද්ධ වෙන විවිධාකාර ගනුදෙනු නිසා මේ ගිණුම් කරන සමීකරණයට කුමක්ද සිද්ධ වෙන්නේ? අපි දන්නවා මේ ගිණුම් කරන සමීකරණයේ පදනම ගනුදෙනු. එහෙමනම් පදනමේ වෙනසක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ගිණුම් කරන සමීකරණයට මොකක් හරි බලපෑමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එතකොට මම මෙහෙම අහන්නම්. මේ ගිණුම් කරන සමීකරණය වෙනස් වෙන්නේ කොයි වෙලාවේද? අපි කිව්වා දැන් ව්‍යාපාර ගිණුම් කරන සමීකරණයේ පදනම ව්‍යාපාර ගනුදෙනු කියලා. එහෙමනම් ගනුදෙනු නිසා ගිණුම් කරන සමීකරණය වෙනස් වෙනවා. එහෙමනම් කොයි අවස්ථාවේද මේ වෙනස සිද්ධ වෙන්නේ? කාටද කියන්න පුළුවන්? ගිණුම් කරන සමීකරණය කිසිදාක වෙනස් නොවේ. මොකද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම්. මේ සමීකරණය වෙනස් වෙන්නේ නැහැ දුවලා පුතාලා. නමුත් මේ සමීකරණය අපි සුළු කරනකොට
අපිට එන්නේ අගයක්නේ. මොකද්ද මේ මෙතන නම් ලක්ෂ 8ක් දාලා ලක්ෂ 8ට සමාන කරලා. මොකද්ද කියලා අපි බලමු මේ ගනුදෙනුව. අපිට තියෙන උදාහරණ අංක 1 අපේ පෙළ පොතේ දීලා තියෙන උදාහරණය. අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 8ක ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යෙදවීම. එතන මේක ව්‍යාපාරික ගනුදෙනුවක්ද? අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනවා. මේක ව්‍යාපාරයේ ගනුදෙනුවක්. මේක තමයි ව්‍යාපාරයේ සිද්ධ වෙන පළවෙනි ගනුදෙනුව. අයිතිකරු විසින් ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කිරීම. දැන් ව්‍යාපාරයේ මුලින්ම මොකද සිද්ධ වෙන්නේ? කිසිම වත්කමක් නැහැ, වගකීමකුත් නැහැ. අලුතෙන් තමයි ව්‍යාපාරයක් පටන් ගන්න. එතකොට මේ ගනුදෙනුවක් සිද්ධ වෙන අවස්ථාවේදී සමීකරණය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ව්‍යාපාරයේ පටන් ගන්න ඉස්සෙල්ලා ගිණුම් කරන සමීකරණය මොකක්ද? මේ ව්‍යාපාරේ. අපි හිතමු මෙහෙම. ව්‍යාපාරේ පටන් ගන්න ඉස්සෙල්ලා වත්කම් වල වටිනාකම කීයද? 0යි. හිමිකම් 0යි. මොකද තාම ව්‍යාපාරයක් නැති නිසා. ඔන්න පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙනවා. හරි? මොකද්ද? රුපියල් ලක්ෂ 8ක් ආයෝජනය කරනවා. ව්‍යාපාරය වෙනම එකකයක්, ව්‍යාපාරයේ අයිතිකරු වෙනම පුද්ගලයෙක්. එතකොට අපි හැම වෙලේම හිතන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. අයිතිකරුට විවිධ දේපල ඒවම තියෙන්න පුළුවන්. අපි ඒවා මෙතනට සම්බන්ධ කරගන්නවද? නැහැ. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාරයේ සහ අයිතිකරු අපි කොටස් දෙකක් විදිහට තමයි සලකන්නේ. එහෙමනම් අපි මේ ගිණුම් කරන සමීකරණය අනුව මේ ද්විත්ව ස්වරූපයෙන් අපි ගනුදෙනුව හඳුනා ගන්නවා. මොකද්ද? ලක්ෂ 8ක් මුදල් ඇවිල්ලා ව්‍යාපාරයේ සේප්පුවට එකතු වෙනවා. මේක සේප්පුවට අපි දානවා. හරි? සේප්පුව ලොක් කරලා තියෙනවා. මේ සල්ලි ටික අපි සේප්පුවට දානවා. මේක ඇතුලේ තියෙන සල්ලි ටික අපි කාටවත් කියන්නේ නැහැ ලක්ෂ 8ක් තියනවා කියලා. නමුත් මේක ව්‍යාපාරයට එකතු වෙනවා. ඒකනේ සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේ ලක්ෂ 8 කාටද අයිති? කවුද මේ ආයෝජනය කරන්නේ? මේ ව්‍යාපාරයේ හිමිකරු වන මිස්ටර් සිල්වා. එහෙමනම් අපි එයාගේ හිමිකම අපි අනිත් පැත්තෙන් හඳුනා ගන්නවා මේ ගනුදෙනුව. ඔන්න පළවෙනි ගනුදෙනුව අපි ලකුණු කරන හැටි. මුදල් එකතු වෙනවා. ඊට පස්සේ එතකොට වත්කමක් නිර්මාණය වෙනවා ලක්ෂ 8ක. මුදල් කියන්නේ වත්කමක්. ඒකේ අයිතිය කාටද තියෙන්නේ? මිස්ටර් සිල්වාට. මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන ගිණුම් පොත්පත්වලම අපි අයිතිකරුට තියෙන හිමිකම අපි ලක්ෂ 8යි කියලා හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ පදනම මත තමයි මේ ගිණුම් කරන සමීකරණය තුලණය වෙන්නේ. දැන් අපි අහන්නේ මේ විවිධ ගනුදෙනු නිසා මේ සමීකරණයේ තියෙන මේ අගයන් වෙනස් වෙනවද කියලා. අපි දන්නේ නැහැ ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. හරි? ඊළඟ ගනුදෙනුව සිද්ධ වෙනකොට අපිට බලන්න පුළුවන් මේ සමීකරණයට බලපෑමක් ඇති වෙනවද කියලා. මෙතන දැන් තියෙන්නේ ලක්ෂ 8ට ලක්ෂ 8ක් තුලණය වෙනවා. තාම අපේ තියෙන එක වත්කමක් විතරයි මෙන්න මේ මුදල් කියන වත්කම. මේ පැත්තෙන් තියෙන්නේ ප්‍රාග්ධනය පමණයි. නමුත් වත්කම් කිව්වයින් පස්සේ අපි දන්නවා වත්කම් විවිධ ස්වරූපයේ වත්කම් තියෙනවා. ව්‍යාපාර ගනුදෙනු සෑම දවසකම සෑම සතියකම සෑම මාසයකම විශාල පරිමාණයෙන් සිද්ධ වෙනවා. ව්‍යාපාරයේ තියෙන විශාලත්වය මත පදනම් වෙලා ගනුදෙනු රාශියක් සිද්ධ වෙනවා. සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට මේ හැම ගනුදෙනුවක් නිසාම මේ සමීකරණයට දරුවනේ අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති වෙනවා. අපි දන්නවනේ මේක. විවිධ ගනුදෙනු සිද්ධ වෙන්න විවිධාකාරයේ වත්කම් නිර්මාණය වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපිට අයිතිකරු අතිරේකව ප්‍රාග්ධනය දාන්න පුළුවන්. මේ ලක්ෂ 8න් කරන්න බැරි නම් ඔහු තව දුරටත් මුදල් ව්‍යාපාරයට ගේන්න ඕන. එහෙමත් අපිට ගේන්න සල්ලි නැත්නම් අපිට සිද්ධ වෙනවා ණය සපයන කාගේ හරි පුද්ගලයෙක්ගෙන් ගන්න.
එක්ක බැංකුවකින් එහෙම නැත්නම් අර අනිත් වෙළඳපොලෙන් හරි අපිට ගන්න සිද්ධ වෙනවා. අර වැඩි පොලියට ණය දෙන කට්ටිය. එහෙම හරි අපිට ගන්න සිද්ධ වෙනවා. වගකීම් ඇති වෙනවා. එහෙමනම් මේ ආකාරයෙන් සිද්ධ වෙන විවිධ ගනුදෙනු නිසා මේ ගිණුම් කරන සමීකරණයට බලපෑමක් සිද්ධ වෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ මොකද්ද මේ බලපෑම කියලා හඳුන ගන්න එක. හරි. අපි දැන් ව්‍යාපාරයක් පටන් ගත්තේ ලක්ෂ 8ක් යොදවලා සල්ලි තියනවා සේප්පුවේ අයිතිකරුට ලක්ෂ 8ක හිමිකමක් තියෙනවා ප්‍රාග්ධනයේ යෙදවීම කියලා. ඔන්න දැන් ව්‍යාපාරේ තවත් ගනුදෙනුවක් සිද්ධ වෙන්න යනවා. අපි බලමු ඒ ගනුදෙනුව නිසා මේ ගිණුම් කරන සමීකරණයට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියලා. මුලින් වතාවේ ගිණුම් කරන සමීකරණේ ලක්ෂ 8කින් තුලණය වුණා. මේ පැත්තේ ලක්ෂ 8යි, මේ පැත්තේ ලක්ෂ 8යි. ඇයි ඒ? සේප්පුවේ තියෙන මුදල් ටික තමයි අපිට තියෙන එකම වත්කම ලක්ෂ 8ක්. අනිත් පැත්තෙන් ඒ ලක්ෂ 8 දුන්නේ මිස්ස සිල්වා නිසා එයාගේ ප්‍රාග්ධනයේ විදියට ලක්ෂ 8 අපි පෙන්නනවා හිමිකමක් විදිහට. ගිණුම් කරන සමීකරණයේ ලක්ෂ 8න් සමාන වෙනවා. ගණිතමය සමීකරණයේ තුලණය වෙනවා. මෙන්න ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ගනුදෙනු අංක 2. අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ව්‍යාපාරයේ සේප්පුවේ තියෙන සල්ලි වලින් රුපියල් ලක්ෂයක් භාවිතා කරලා අපි ලී බඩු ගන්නවා. මොකටද? මේ ව්‍යාපාරය අලුත් ව්‍යාපාරයක් නිසා මේකේ කාර්යාලයට අවශ්‍ය ලී බඩු ටික අපි මිලදී ගන්නවා අර ලක්ෂ 8න් මුදල් කොටසක් භාවිතා කරලා. දැන් අපි මේ ව්‍යාපාරයේ අයිතිකරුට අපි කරදර කරන්නේ නැහැ. අයිතිකරු එයාගේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ලක්ෂ 8ක් ගෙනල්ලා සේප්පුවේ දාලා තියෙනවා. ඒ සල්ලි ටික ව්‍යාපාරයේ ඇකවුන්ටන්ට්ට බාර දීලා තියෙනවා. ඔයා තමයි මේ ටික පාලනය කරන්න ඕනේ. මූල්‍ය ගනුදෙනු සියල්ල ඔයා පාලනය කරන්න ඕනේ. මෙන්න ලක්ෂ 8ක් තියෙනවා. අපි කරන්නේ ලක්ෂයක් අරගෙන ඒ ටික ලී බඩු ටිකක් මිලදී ගන්නවා. මොකද්ද මේක? ව්‍යාපාරික ගනුදෙනුවක්. ගනුදෙනුවක් කියලා කියන්නේ මොනවද? සම්පත් හුවමාරුවක්. මොකද්ද ව්‍යාපාරයෙන් එළියට යන සම්පත? සේප්පු ඇතුලේ තියෙන මුදල් වලින් ලක්ෂ 8ක් තියෙනවා. ලක්ෂ 8න් අපි ලක්ෂයක් අයින් කරගන්නවා. ලක්ෂයක්. මම ඒක අපි දන්නවානේ අපි අයින් කරගන්න එක අඩු කිරීමක් අපි කොහොමද හඳුන්වන්නේ? වරහන් ඇතුලේ. මේ ගණකාධිකරණයේදී අපි වරහන් ඇතුලේ දැම්මොත් එහෙම ඒක අඩුවීමක් පෙන්වන්න තමයි ගන්නෙ. මෙන්න සේප්පුවෙන් ලක්ෂ 8ක් තියෙන එකෙන් ලක්ෂයක් ගත්තයින් පස්සේ සේප්පුවේ ඉතුරු වෙනවා ලක්ෂ 7ක්. ඇත්තටම වෙන්නේ ඕකනේ පුතාලා. දැන් සම්පත් වුවමාරුවක් සිද්ධ වෙන්නේ අපි සල්ලි ලක්ෂයක් එකෙන් අයින් කරගන්නවා. සේප්පුව ඇරලා සල්ලි ටික ගන්නවා. අරගෙන යනවා EH කුරේ සමාගමට. ගිහිල්ලා කියනවා අපි මේ බිස්නස් එකක් පටන් ගන්නවා මේ මෙතන කළුතර අහවල් තැන තියෙන මේ ඇඩ්‍රස් එක මම තමයි ඒකේ අයිතිකරු මේ මගේ කාඩ් එක දීලා මට මේ ලී බඩු ටිකක් මේ ගන්න ඕන මේ තියෙන ලිස්ට් එක මට මේකේ හැටියට හොඳ ලී බඩු ටිකක් මට අද හවසට ගෙනත් දෙන්න. හරි. EH කුරේ සමාගම මොකද කරන්නේ? ඒ බඩු ලයිස්තුවට අදාළ ලී බඩු ටික ව්‍යාපාරයට ගෙනත් දෙනවා. ලොරියකින් ගෙනල්ලා ප්‍රවාහනය කරලා අපේ කළුතර තියෙන අපේ කාර්යාලයට මේ ටික ගෙනල්ලා බාර දෙනවා. එතන මොකද්ද වෙන්නේ? මොකද්ද හුවමාරුනේ? රුපියල් ලක්ෂයක් අපි සල්ලි දුන්නා. ඒ වෙනුවට අපිට මොකද්ද එකතු වෙන්නේ? රුපියල් ලක්ෂයක් වටිනා ලී බඩු ටිකක් එකතු වෙනවා. ඒක අපේ ලී බඩු. අපිට පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ඉපයනවා. අගේ දන්නවා ලක්ෂයයි කියලා. එහෙමනම් ව්‍යාපාරයට වත්කමක් එකතු වෙනවා. පිළිගන්නවද? වත්කමක ලක්ෂණ සියල්ල තියෙන නිසා ලී බඩු ටික මොකද්ද? ව්‍යාපාරේ වත්කමක් විදියට ව්‍යාපාරයට එකතු වෙනවා. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න අපි මේ ගනුදෙනුවෙන් කරපු ඒ ගනුදෙනුව අපි මේ විදිහට පෙන්නනවා.
කලින් තිබ්බේ ව්‍යාපාරයේ ලක්ෂ 8ක මුදල්. මේ බලන්න. සේප්පුවේ ලක්ෂ 8ක් තිබ්බා. හරි. අපි දැන් ලක්ෂයක් අයින් කරගත්තා. ලක්ෂය දුන්නා ලීබඩු සපයපු සමාගමට. එතකොට ලක්ෂය වෙනුවට අපිට දැන් ඉන්නේ මොකද්ද? ලීබඩු. එහෙමනම් මේ තියෙන්නේ අපේ වත්කම්. වත්කම් විවිධාකාරයේ වත්කම් තියෙනවා. මුලින්ම තිබ්බේ අපිට මුදල් කියන වත්කම විතරයි. දැන් අපිට මුදල් වලින් ටිකක් අයින් වෙලා අලුත් වත්කමක් නිර්මාණය වෙනවා ව්‍යාපාරයට මිලදී ගන්නවා ලීබඩු. එතකොට ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් ලක්ෂ 8ට දැන් මොකද වෙලා තියෙන්නේ? ලක්ෂ 8 අපිට නැති වුණාද? ලක්ෂයක ලීබඩු ගත්තහන්ද අපිට පාඩුවක් වුණාද? නැහැ. ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම දුවේ පුතේ ව්‍යාපාරයේ වත්කම් ආකාරයෙන් මේ මුළු මුදලම තියෙනවා. ඇයි මේ බලන්න. රුපියල් ලක්ෂයක ලීබඩු ගත්තා. හරි. සේප්පුවේ මුදල් අයින් කරපු එක අපි ඍණ විදියට පෙන්නවුවා ලක්ෂයක්. අන්තිමට මුදල් අපි ගාව කීයද තියෙන්නේ? ලක්ෂ 7යි. අපි ගිහිල්ලා බලනවා සේප්පුවේ ඇරලා බලනවා සේප්පුවේ සල්ලි කීයද තියෙන්නේ කියලා. හරියටම දෙක සමාන වෙනවා. සේප්පුවේත් ලක්ෂ 7යි ව්‍යාපාරයේ පොත්පත්වලත් තියෙන්නේ ලක්ෂ 7යි. හරියට අපි ගිණුම් කරන්නේ සිද්ධ කරලා. මූලාශ්‍ර රියකිවිරි ආශ්‍රයෙන් අපි ව්‍යාපාරයේ පොත්පත්වලට මේ ගනුදෙනු සඳහන් කරපු නිසා දැන් අපේ මුදල් තියෙන්නේ ලක්ෂ 7යි ලීබඩු ආකාරයෙන් අපිට තව ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. මේ දෙක එකතුව ගත්තොත් එහෙම ලක්ෂ 8යි. ලක්ෂ 8ට ලක්ෂ 8 සමාන වෙන්නේ නැද්ද? ඒතර මේ පැත්තේ අයි කිසිම වෙනසක් සිද්ධ වුනේ නැත්තේ. මේ ලීබඩු ගනුදෙනුව නිසා මේ ප්‍රාග්ධනය වෙනස් වෙනවද? මං කිව්වා අපි මේ ලීබඩු ටික ගන්න අපි පාවිච්චි කරේ අයිතිකරු විසින් ව්‍යාපාරයට දීලා තිබ්බ ලක්ෂ 8 ඒක සේප්පුව ඇතුලේ තියෙනවා. අපි මෙයාට කරදර කරේ නෑ ආපහු මේ පැත්තේ පෙන්වන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකරු වෙන මිස්ටර් සිල්වා. එයාගෙන් අපි නැවත වතාවක් සල්ලි ඉල්ලුවේ නෑ. ඒකන්ද එයාගේ අයිතිය ලක්ෂ 8ක්ම විතරයි. දැන් එයාගේ අයිතිය මොන විදිහටද ව්‍යාපාරයේ පෙන්වන්නේ? සල්ලි වලින් ලක්ෂ 7ක් තියෙනවා ලීබඩු වලින් ලක්ෂයක් තියෙනවා. එතකොට මේ ව්‍යාපාරයේ සිද්ධ වෙච්ච දෙවන ගනුදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයට බලපෑමක් ඇති වුණාද? ව්‍යාපාර ගිණුම් කරන සමීකරණයේ අගයන් වලට බලපෑමක් ඇති වෙලා. ඒ බලපෑම තමයි දුවේ පුතේ මෙන්න මේක. මේ තියෙන්නේ ආරම්භක ශේෂයේ විදිහට අපිට ලක්ෂ 8ක් තිබ්බට දැන් මොකද වෙලා තියෙන්නේ? අවසාන ශේෂයේදී මේ මුදල් කියන එක මම එක වෙන පාටකින් පෙන්නන්නම්. වෙනස සිදු වෙච්ච තැන් මම ලකුණු කරන්නම්. මෙන්න මේ ලක්ෂ 8 මොකද උනේ? ලක්ෂ 8 වෙනස් වෙලා ලක්ෂ 7ට. ඊට පස්සේ මෙන්න අලුත් එකක් ඇවිල්ලා. එතන මේ පැත්තේ වෙනසක් නැත. ලක්ෂ 8ම තියෙනවා. අන්න ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණයට මෙන්න බලපෑමක් ඇති වෙලා. ව්‍යාපාරයේ තිබ්බ ලක්ෂ 8 මුදල් දැන් ලක්ෂ 7ක් වෙලා අලුත් වත්කමක් එකතු වෙලා. එතකොට මේ වත්කම් සියල්ල එකතුව කියලා කියන්නේ මේ පැත්ත. මොකද මේ ගනුදෙනුව නිසා වත්කම් පැත්ත තමයි වෙනස් වුනේ. ඇයි ඒ? ව්‍යාපාරයේ තිබ්බ එක වත්කමක් අඩු වුණා. ඒක තමයි මේ වරහන් ඇතුලේ දැම්මේ. එක වත්කමක් අඩු වෙලා තව එකක් එකතු වුණා. එක වත්කමක් අඩු වෙනකොට තව වත්කමක් එම අගයෙන්ම එකතු වෙනවා. එම නිසා එම අගයෙන්ම මේ ගනුදෙනුව සිද්ධ වෙච්ච නිසා ගිණුම් කරන සමීකරණයේ දකුණු පැත්තට කිසිම බලපෑමක් නැහැ. ලක්ෂ 8ක් විදිහට ඒක ඒ විදිහටම තියෙනවා. නමුත් වම් පැත්තේ වත්කම් කියන එක වත්කම් දෙකකට කැඩිලා නැවත වතාවක් අපි අර ලක්ෂ 8 ගනුදෙනු ඒ ආකාරයෙන්ම තියෙනවා. එහෙමනම් අපි දැන් දකිනවා ව්‍යාපාරයේ ගනුදෙනුවක් සිද්ධ වෙන විට ගිණුම් කරන සමීකරණයට අනිවාර්යයෙන්ම යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස සිද්ධ වෙන තැන අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ ගනුදෙනුවේ ස්වරූපයත් එක්ක. මේ අවස්ථාවේ අපි ගත්තේ ලීබඩු හන්දා තමයි මේ පැත්තට ඒ වෙනස ඇති වුනේ. අපි දැන් මේ විදිහට මේ විවිධ ගනුදෙනු නිසා මේ ගිණුම් කරන සමීකරණයට ඇති වෙන බලපෑම අපි තනියෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ தත්ත්වයට අපි අපේ දැනුම වර්ධනය කරගන්න ඕනේ. අපි තාම මුල ඉන්න නිසා මේ වගේ අභ්‍යාස ගොඩක අපි අනිවාර්යයෙන්ම නිරත වෙන්න ඕනේ. ඒක නිසා දුවලා පුතාලා අපි බලමු එහෙමනම් තවත් උදාහරණයක් අරගෙන බලමු.
තුන්වෙනි ගණදෙනුව. තුන්වෙනි ගණදෙනුව දැන් සිද්ධ වෙනවා. මොකද්ද ගණදෙනුව? ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. දැන් ව්‍යාපාරයේ ඩී බඩු ටිකත් අරගෙන දැන් අපි දැන් ව්‍යාපාරයේ කටයුතු කරන්න සූදානම්. හරි? ඒක නිසා අපිට තව සල්ලි ටිකක් මදි. අපිට ස්ටොක් ගන්න තියෙනවා. ඊට පස්සේ තව වැඩ තියෙනවා. ලයිට් ගන්න තියෙනවා. ඊට පස්සේ කාර්යාල උපකරණ, කම්පියුටර්ස් ගන්න තියෙනවා. මේ වගේ විවිධ දේවල් ව්‍යාපාරයට කරන්න සිද්ධ වෙනවා. ඒක හන්දා මිස්ටර් සිල්වා කල්පනා කරනවා තව ලක්ෂ 3ක් විතර හොයාගන්න ඕන කියලා. මොකද්ද කරන්නේ? එයාට පුද්ගලිකව තවදුරටත් සල්ලි දාන්න හැකියාවක් නැති නිසා මෙන්න බැංකු ණයක් ලබා ගන්නවා. ලක්ෂ 3ක්. බැංකුව මේ ව්‍යාපාරය පරීක්ෂා කරලා තීරණය කරනවා මේකට සල්ලි දෙන්න ඕන කියලා. ව්‍යාපාරයක් කරන්න යනවා. සෑහීමකටපත් වෙනවා. ලක්ෂ 3ක් දෙනවා. දැන් මොකද වෙන්නේ? අපි නැවත වතාවක් අපේ ෂේප්පුව අඳිනවා. ෂේප්පේ සල්ලි කීයක්ද දැන් තියෙන්නේ? ලක්ෂ 7යිනේ තියෙන්නේ. අපිට දැන් හොඳට මතකයි වෙච්ච ගනුදෙනුව මොකද්ද කියලා. ලක්ෂ 8ක් දැම්ම ලක්ෂයක් අයින් කරගත්තා. ලක්ෂ 7ක් දැන් ෂේප්පේ සල්ලි තියෙනවා. මේ ෂේප්පුව. හරි? ඒතර ඒ තියනවා කියන එකත් අපි මේ විදිහට බලනවා. මෙන්න අපි මේ වගේ ෆෝමැට් එකකින් තමයි අපි ඒක පෙන්වන්නේ. මේ ගණදෙනුව සිද්ධ වෙන්න ඉස්සෙල්ලා තත්ත්වය අපි ඉස්සෙල්ලාම පෙන්නනවා ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා. ගිණුම් කරන සමීකරණය තාම තුලණය වෙන්නේ මෙන්න මේ ලක්ෂ 8ට. ලක්ෂ 8යි ලක්ෂ 8 සකස් වෙන්නේ මෙන්න මේ දෙකේ එකතුවෙන්. ආරම්භක තත්ත්වය. මේ ලක්ෂ 3 ගණදෙනුව සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මේ ව්‍යාපාරේ මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ගිණුම් කරන සමීකරණයේ තියෙන්නේ. අපිට කියන්න පුළුවන් මේ ව්‍යාපාරයේ වත්කම් වර්ග දෙකක් දැනට තියෙනවා. ලී බඩු රුපියල් ලක්ෂයයි මුදල් රුපියල් ලක්ෂ 7යි. මේ දෙකේ එකතුව ලක්ෂ 8යි. ඒ 8 යොදවලා තියෙන්නේ කවුද? අපේ මිස්ටර් සිල්වා. එයා තමයි ව්‍යාපාරේ අයිතිකරු. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? බැංකු ණයක් ලබා ගන්නවා. සේප්පුවට රුපියල් ලක්ෂ 3ක් එකතු වෙනවා. ඔන්න. ලක්ෂ 3ක් මම ලිව්වා. බැංකු ණයක් විදිහට නෙන්නේ. අපිට ඒක වැදගත් කමක් නැහැ. සේප්පුවේ තියෙන සල්ලි මොනවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ සල්ලි ටික අපි හරියට ලියන්න ඕනේ එච්චරයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලක්ෂ 7ට ලක්ෂ 3ක් එකතු වුණායින් පස්සේ ලක්ෂ දැන් අපිට ව්‍යාපාරේ තියෙනවා ලක්ෂ 10ක්. හරි නේද? තව බිඳුවක් එන්න ඕන. ලක්ෂ 4ට ලක්ෂ 3ක් එකතු වුණායින් පස්සේ ඒකට කියනවා රුපියල් මිලියනයක් කියලා. මේ විදිහට තමයි මිලියනේ ලියන්නේ. හරි? මේ ෂේප්පුව පැත්තෙන්නේ අපි දැන් බලමු ව්‍යාපාරයේ පැත්තෙන් මේ ගණදෙනුව අපි කොහොමද වාර්තා කරන්නේ කියලා. දැන් ගණදෙනු නිසා මේ ගිණුම් කරන සමීකරණයට ඇති වෙන බලපෑම තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් අපි බලමු මේ ගණදෙනුව මොකක්ද කියලා. මොකද්ද? බැංකුවෙන් අපි ලක්ෂ 3ක ණයක් ගන්නවා. ඒක වත්කමක් විදිහට ව්‍යාපාරයට එකතු වෙලා ලක්ෂ 10ක් වෙනවා. එහෙමනම් ඔන්න වත්කමක් ව්‍යාපාරයට එනවා. අනිත් පැත්තෙන් මොකක්ද ඇති වෙන්නේ? අපි මේක ගන්නේ ණයක්. මේ සල්ලි අපිට අයිතිකරු දුන්නා නෙමෙයි. එහෙම නේද? එහෙමනම් අපි මොකද්ද කරන්නේ? මේක මොකද්ද කියලා අපි තේරුම් ගන්නවා අපේ ගණදෙනු වර්ගීකරණය අනුව. බැංකුවෙන් ණයක් ගන්නවා කියලා කියන්නේ මොකද්ද දුවලා පුතාලා? වගකීමක් නිර්මාණය වෙනවා. ඇයි ඒ? වර්තමානයේ බැඳීමක් ඇති වෙනවා. හරි? ඊට පස්සේ මේකෙන් නිදහස් වෙන්න නම් අනාගතයේ ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර සම්පත් අපි එළියට ගලා යාමක් සිද්ධ කරන්න ඕන. ණයක් ගත්තොත් අපිට බැඳීමක් ඇති වෙනවා. වගකීමක් ඇති වෙන හන්ද තමයි අපි ඒක වගකීමක් විදියට හඳුනා ගන්න ඕන. ඒ වගේම මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕන අපි. කවදා හරි මේ බැංකු ණය එක්ක මාස්පතා එහෙම නැත්නම් අවුරුදු 5කට පස්සේ අපේ ගිවිසුමේ තියෙන විදිහට අපි මේ වගකීමෙන් නිදහස් වෙන්න නම් ව්‍යාපාරයේ සම්පත් අපි එළියට දෙන්න ඕන කවදා හරි. එතකොට මේ බන්ධනය මේ බැඳීම අපි ව්‍යාපාරයේ හඳුනා ගන්න ඕන. දැන් අපි ඉස්සලා කිව්වා සෑම ගණදෙනුවක්ම අපි පැති දෙකකින් ව්‍යාපාරයේ නිර්මාණය කරනවා කියලා. එකක් තමයි වත්කමක් විදිහට ලක්ෂ 7ක් එකතු වීම අපි
ඒක සේප්පුවට දාගන්නවා වගේම ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වල ලක්ෂ 3කින් මුදල් වැඩි වෙනවා කියලා අපි මෙතන පෙන්눔 කරා. ලක්ෂ 7ට ලක්ෂ 3ක් එකතු වෙනවා. එතකොට ලක්ෂ 10 වෙනවා. මුදල් කියන්නේ සම්පතක්නේ. අපිට ණයක් දෙනකොට බැංකුවට ඒ බැංකුවේ දෙන ණය අපිට මුදල් ආකාරයෙන් හම්බෙන්නේ. මුදල් කියන්නේ වත්කමක්. ඒක නිසා අපි මුදල් වලට තව ලක්ෂ 3ක් එකතු කරලා ලක්ෂ 10ක් තියනවා කියලා අපි හඳුනා ගන්නවා. සේප්පුවෙත් ලක්ෂ 10ක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? අපේ බැඳීමක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? ලක්ෂ 3ක් අපි බැංකුවට ගෙවන්න ඕන. එතකොට ඒ ලක්ෂ 3 අපිට මෙහෙම ප්‍රාග්ධනය කියලා දාන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? මේ සල්ලි ටික අපිට දීලා තින්නේ ව්‍යාපාරයේ අයිතිකරු වෙන මිස්ටර් සිල්වා නෙමෙයි. මේක දීලා තියෙන්නේ X කියන බැංකුවේ. එම නිසා අපි ඒක වගකීමක් විදිහට තමයි අපි පෙන්වන්නේ. අන්න. එතකොට මේ දෙවන ගනුදෙනුව නිසා පැති දෙකක වෙනස්කම් සිද්ධ වුණා. මොකද්ද? වත්කම් පැත්තෙන් මොකද්ද උනේ? මුදල් වලට බලපෑවා. ඇයි? ලක්ෂ 3ක් එකතු වෙනවා. එහෙනම් වත්කමක් වන මුදල් වලට, ලීබඩු වලට නෙමෙයි. නේද? ඇයි? මුදල් න්‍යායයි. වත්කම හරියටම අපි හඳුනා ගන්න ඕන. කුමන වත්කමද කියන එක. මෙතන පොදුවේ වත්කම් කියලා තිබ්බට මේක අපිට මුදල් ආකාරයෙන් ආව නිසා මුදල් වලට එකතු වෙන නිසා තමයි අපි ලක්ෂ 3 මෙතන පෙන්වන්නේ. අනිත් පැත්තෙන් මොකද උනේ? වගකීමක් විදිහට මේ වගකීම මොකද්ද? බැංකු ණයක්. පොත්පත්වල අපි මොකක් හරි NDB බැංකුව. ඒ විදිහට අපි මේක මේ ණය කාටද කුමන බැංකුවටද කියන එක අපි පොත්පත්වල හඳුනා ගන්නවා. අපි මේ ගිණුම් පොත්පත් නෙමෙයි අපි කතා කරන්නේ ගිණුම් කරන සමීකරණය නිසා. එහෙමනම් මෙන්න ලක්ෂ 3ක් වගකීම් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙන අතර වගකීමකුත් වැඩි වෙනවා. දෙකම එක සැරේ වැඩි වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ලක්ෂ 3ක වත්කම් මේ ව්‍යාපාරයට එකතු කරන්නේ කවුද? බැංකුව. ඒක නිසා මේ ලක්ෂ 3 අයිති අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම බැංකුවට. බැංකුවට ණයක් ආකාරයෙන් මේක ලැබිය යුතුයි කියලා බැංකුවේ සටහන් කරගන්න නිසා ඒක වගකීමක් විදිහට ගිණුම් පොත්පත්වල පෙන්නනවා. එතකොට එහෙනම් මේ වත්කම් වල අයිතිය දැන් ප්‍රථම වතාවට කොටස් දෙකකට බෙදිලා යනවා. අයිතිකරුට ලක්ෂ 8ක අයිතියකුත් බැංකුවට ලක්ෂ 3ක අයිතියකුත් තියෙනවා. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ගිණුම් කරන සමීකරණය දැන් කීයෙන්ද තුලනේ වෙන්නේ? මේ දෙක එකතු කරලා බලන්න. 8යි 3යි 11යි. එකතු කරා මේ පැත්තෙනුත් අපි එකතු කරා. දැන් ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙනවද දරුවනි? මොකද මේක අපි මේ වැඩ කරන්නේ ගිණුම් කරන සමීකරණයකට වත්කම් සමාන හිමිකම් දාන වගකීම්. දැන් බලන්න එහෙනම් මේ සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙන සියල්ල එකතු කරොත් ඒකට සමාන වෙන්න ඕන මේ පැත්තේ තියෙන ගාන. ලක්ෂ 11ට ලක්ෂ 11 තුලණය වෙනවා. එහෙනම් අපි මේ ගනුදෙනුව නිවැරදිව හඳුනාගෙන තියෙනවා. වත්කම් පැත්තෙන් එකතු වීමක් වුණා. වගකීම් පැත්තෙන් එකතු වීමක් සිද්ධ වුණා. අන්න බලන්න. දෙවන ගනුදෙනුව වත්කම් වලටත් බලපෑවා, වගකීම් වලටත් බලපෑවා. අපි තවදුරටත් බලමු මේ ව්‍යාපාරයක සිද්ධ වෙන විවිධ ගනුදෙනු නිසා මේ ගිණුම් කරන සමීකරණයට ඇති වෙන බලපෑම. ගිණුම් කරන සමීකරණයේ තියෙන අගයන් වෙනස් වෙන්න මේ විවිධ ස්වරූපයේ ගනුදෙනු කුමන ආකාරයෙන් බලපානවද? අපේ දරුදැරියන් විදිහට අපි මේ විභාගයට අපිට සාර්ථකව පිළිතුරු දෙන්න අපිට මේ විවිධ ගනුදෙනු නිසා ඒකෙන් වෙන බලපෑම වත්කම් වලටද එහෙම නැත්නම් හිමිකම් වලටද වගකීම් වලටද මෙන්න මේ තීරණයට අපිට එන්න පුළුවන් විදිහේ දැනුමක් අපිට තියෙන්න ඕන. ඒක හන්ද අපිට මේ දැනුම ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ දේවල් අපි හොඳින් ඉගෙන ගත්තොත් තමයි. ඒකයි මම හැම වෙලේම කියන්නේ ඔයගලන්ට. නැවත වතාවක් මතක් කරනවා. අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. අපේ පෙළ පොතේ තියෙන ඒ උදාහරණ අපි නැවත නැවත අපි ඒවා කියවන්න ඕන. ඒ වගේම
අපි මේ කරන වැඩසටහන් අපිට විවේකයක් තියෙන වෙලාවක නැවත නැවත බලන්න ඕන. අපිට ගැටලුවක් තියෙනවා නම් ඒ තැන වඩා හොඳින් සවන් දෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. මේ විදිහට තමයි අපිට මේ ගණකාධිකරණයේ එහෙම නැත්නම් ගිණුම් කරන්නේ හුරුව පන්නරය හොඳින් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එhmenan අපි බලමු මේ ගිණුම් කරන සමීකරණයට විවිධ ගණදෙනු වලින් සිද්ධ වෙන බලපෑම උදාහරණයක් ආශ්‍රයෙන්. හොඳයි දරුවනි. එහෙමනම් අද අපි මේ සාකච්ඡා කරේ ගිණුම් කරන සමීකරණය කියන්නේ කුමක්ද? ඒතර මේ ගිණුම් කරන සමීකරණයට ඊටමත් සරල ගණදෙනු තුනක් අපි හඳුනාගෙන ඒ අනුව මේ ගිණුම් කරන සමීකරණය වෙනස් වෙන්නේ කුමන ආකාරයකින්ද? ගිණුම් කරන සමීකරණේ කුමන නිර්ණායකයටද වෙනස්කම ඇති වෙන්නේ කියන ඒ දේ තේරුම් ගැනීම තමයි අද අපි මේ කතා කළේ. එහෙමනම් අද පාඩම අපි මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ පාඩමින් අපි අභ්‍යාසයක් කරමු මේ ගිණුම් කරන සමීකරණයට විවිධ ගණදෙනු කුමන ආකාරයෙන් අපි සටහන් කරනවද? ඒ ඇති වෙන බලපෑම කුමන ආකාරයේද කියන කරුණු පිළිබඳව.